නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානං වෙච්ච මොහොත්. පිංහතුනී, අපි මේ ජීවත්වෙන මේ ලෝක ධාතුව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිළිබඳව. ඒ අතර අකුසල් බලවත් වෙලා අකුසල් කරපු පිරිස සතර අපායකට ඇදගෙන වැටෙනවා. එතන සත්ව තල 4ක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. නිරය කියලා කියන්නේ අකුසල් බලවත්ම තැන. බොහෝ අකුසල් කරලා අකුසල් බලවත් වෙලා නිරේට වැටුනට පස්සේ නිරෙන් නිරේට දුක්විඳ විඳ ඒ නිරේ තුළ විඳින දුක ගැන බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල අපිට පෙන්නලා තියෙන. ඊළඟට තිරිසං අපාය. අපේ ඇහැට පේනවා සමහර තිරිසං සත්තු විතර. මේ තිරිසං අපාය ගත්තහම දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව, අනුක කියන ඇහැට නොපෙනෙන සියුම් තිරිසන් සත්තු ඉන්නවා. පියවියහෙන් දකින්න බෑ. තූලාවා කියන වටකුරු හැඩෙන් යුත්ත සත්තු ඉන්නවා. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු වර්ග මේ තිරිසං අපාය තුල ඉන්නවා. එතකොට මේ සියලුම සත්වයන් ගත්තහම තිරිසන් සත්ව වර්ග බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අයත් දුක් විඳලා මේ අපායගාමීව සතර අපායට වැටිච්ච පිරිසක්. ඊළඟට ප්‍රේත අපාය ගත්තහම ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. අපි පොදුවේ ප්‍රේත කියලා ගත්තට ඒ අතර එක එක විදිහ අකුසල විපාක මත දුක් විඳින ප්‍රේත කොටස් ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඊළඟට තවත් සතර අපායට අයිති කොටසක් තමයි අසුර. මේ අසුර කියන කොටස මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන දුක් විඳින අමනුෂ්‍ය කොටසක්. ඒ අය අපාය අසුරයෝ. එතකොට මෙන්න මේ කොටස් 4 අකුසල විපාක බලවත් වෙලා දුක් විඳින මේ ලෝක ධාතුයි හිරු සඳුගේ සීමාව ඇසුරු කරගෙන සත්වයන් පහළ වෙන සත්ව තල 4ක්. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ඊළඟට එක මනුස්ස ලෝකයක් තියෙනවා හිරු සඳුගේ සීමාව තුළ. අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝක. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති හැටියට සදෙව්ලොවක් ගැන දේශනාවල විස්තර වෙනවා. තම තමන් රැස් කරගත්ත පිනේ විපාක මත ඒ සැප සම්පත් විඳින දෙවිවරු ගැන ඒ දිව්‍ය තලයන් ගැන දේශනාවල බොහෝ විස්තර සඳහන් වෙනවා. ඊළඟට රූපී බ්‍රහ්මලෝක 16ක්. පළවෙනි, දෙවනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩලා බ්‍රහ්මලෝකවල උපදින බ්‍රහ්මතල 16ක් තියෙනවා. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් මේ විශ්වයේ තුල ඒ ධ්‍යානවලට අනුව උපදින බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔන්න ඔය සත්ත්වලෝක සියල්ල 31ක් හැටියට දේශනාවල සඳහන් වෙනවා. මෙන්න මේ සත්ව තලයන්ට පින් පව් අනුව සත්වයා ගමන් කරමින් මේ දීර්ඝ සංසාර ගමනේ සතර අපායේ වැටි ගමන් කරනවා. ඔය අතර බුදුරජාණන් වහන්සේ මේ නිරේ ගැන පෙන්නපු දේශන අතර දේවදූත සූත්‍රය කියලා කියන්නේ අපාය ගැන සඳහන් වෙන බොහෝ දීර්ඝ විස්තර ඇතුළත් දේශනාව. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දවසක එදා මේ ලංකා භූමියට වැඩම කරලා අපේ රටේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු කරා. එනිසායි අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ අපිට තවත් බුදු කෙනෙක් වගේ, අනුබුදු කෙනෙක් වගේ. අපේ රටට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශාසනික දායාදය අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී බොහෝම බුද්ධිමත් ක්‍රමානුකූල ක්‍රමවේදයක් භාවිතා කරා.
තැන් ඔබ හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ ගමකට වැඩම කරලා ගමේ ඉන්න උපාසකම්මලා මේ සීයලා එකතු කරගෙන සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සු එකතු කරගෙන කෙරෝලක ඉඳන් ගමක බණ කියන්න පටන් ගත්තනම් මේ ධර්ම ප්‍රචාරේ මේ තරම් ලංකාව තුළ ධර්මයේ බබලවන්න ලැබෙන්නේ සමහරට උන්වහන්සේට නොයි කරදර පීඩා හිරිහැර ඒ ගමන එක බණෙන් දෙකෙන් අතර වෙන්නම තිබුණා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ රටකට ධර්ම ප්‍රචාරය පිණිස එනකොට උන්වහන්සේ බොහොම ක්‍රමානුකූල සැලසුම් සහගත ක්‍රමවේදයක් භාවිතා කරා. ධර්මාශෝක රජ්ජුරුව රටවල් ගණනාවකට පිරිස පිටත් කරා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු කීපයක් ගමන ප්‍රමාද කරලා සුදුසු කාලේ එනකම් බලාගෙන හිටියා. ඒකට හේතුව රටක ධර්මයේ ව්‍යාප්ත කරන්න හරි හොඳ බුද්ධිමත් තිසරණී ගැන පිහිටලා කටයුතු කරන ඍජු පාලනයක් ඇති හොඳ රජෙක් ඉන්නට ඕන. හැබැයි මුලදි හිටියේ මුටසීව කියලා රජ කෙනෙක්, පණ නැති රජ කෙනෙක්. එවැනි රජවරුන්ගේ කාලවල ධර්මයක් බලවත් කරන්න බෑ. ඍජු තීරණයක් ගන්න බෑ. මේ මුටසීව රජුරු බොහොම වයෝවෘද්ධයි. එච්චර ඍජු ප්‍රතිපක්තියක් තිබ්බ කෙනෙක් නෙමෙයි අන්තිම කාලේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ගමන පරක්කු කරලා ඒ කාලයේ තුල උන්වහන්සේ ඔය සාංචි ඇසුරු කරගෙන බොහෝ කල් වැඩ හිටියා. ලංකාවට වැඩම කරන්න පෙර මිහිඳු මහරහතන් වහන්සේ මේ සිංහල භාෂාව ගැන මේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ පාලියෙම නෙමෙයි බණ කී. උන්වහන්සේ සිංහලෙන් මේ ලංකාවේ භාෂාව හෙළ භාෂාව හදාරලා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා සිංහලින් ධර්මයේ අර්ථ විස්තර කරමින් දහම් දෙසුවා. ඒකට අපි කියනවා සීහල අට කතාව කියලා. මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ දේශනා සිංහලෙන් විස්තර කරමින් අර්ථ විස්තර කරමින් කරපු දේශනා. පාලියෙන් බුද්ධ දේශනාව පැවිදි වෙච්ච අයට ත්‍රිපිටකේ කටපාඩම් කරලා කියලා දුන්නා. සිංහලෙන් දහම් දෙස්. මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනියටම ඉලක්ක කරේ රටේ රජ්ජුරුව. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුව ඇතුළු 20000ක් රාජකීය පිරිස ඉලක්ක කරලා තමයි පළවෙනියටම මිස්සක පව්වෙදී උන්වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසලා රජ්ජුරුව ඇතුළු පිරිස තිසරණයට යොමු කරගත්. බලන්න උන්වහන්සේගේ ක්‍රමවේදේ. පළවෙනියට ඉලක්ක කරා රජ්ජුරුව ඇතුළු 20000ක් අමාත්‍යවරු රාජකීය පිරිස. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවනි ඉලක්කය වුණේ මේ රටේ කාලයක් අදහමින් ජීවත්වෙච්ච මේ අමනුස්ස බලවේග යක්කු යක්ෂණියෝ අදහලා තියෙනවා. නොයෙක් අමනුස්්‍යයන්ට බිලි පූජාතියමින් යකුන්ට දේවාල හදමින් ගස්කල් අදහමින් කාලයක් ජීවත් වෙනකොට ඒ අමනුස්්‍යය වුණත් බලවත් වෙනවා. ඔවුන්ගේ පුද පූජා පිළිගන්න. ඒ අයගෙන් කරදර බාධායින්න පුළුවන් ඊළඟට. ඒ නිසා එදා රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේ ලවා මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට අමනුස්්‍යයන්ට දෙවිදේවතාවරුන්ට ආරාධනා කරලා සමචිත්ත පරියාය සූත්‍රයෙන් ඒ අයට දහම් දෙසුව පොසොන් දවසරාත් ඒ අයත් පැහැදෙව්ව. දෙවනි දවසේ මාලිගාවට දානයට වැඩම කරලා අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝවරු තාම මේ රාජකීය පිරිස තමයි ඉලක්ක කරලා තියෙන්නේ. ඒ අයට දහම් දෙසුවා පේතවත්තු විමානවත්තු ඇසුරේ. අන්න බලන්න එතනදී මේ දෙකම පියවිය හැට ගෝචර වෙන දෙයක් නෙමේ. පේතවත්තු කියන්නේ අකුසල් කරලා ප්‍රේත ලෝකෙ උපදින ප්‍රේතයන්ගේ ජීවිත කතා. මේ ප්‍රේතයන් දකින්න නම් දිවස් නුවණක් තියෙන්නට ඕන. විමානවත්තු කියන්නේ පින් දහම් කරලා දිව්‍ය ලෝකෙ උපදින දෙවිවරුන්ගේ ජීවිත කතා. දෙවියන් දකින්නේ දිවස් නුවණක් තියෙන කෙනෙක්. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා එදා අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝරු රාජකීය පිරිස රජමාලිගාව හිටපු පිරිස ඒ සියලු දෙනාට මේ අපාය බය ඇති කරවන්න. ඒත අපාය ගැන දිව්‍ය ලෝක ගැන මේ නොපෙනෙන දේවල් ගැන උන්වහන්සේ විශ්වාසය ඇතිවන විදිහට පේතවත්තු විමානවත්තු ඇසුරෙන් දහම් දෙසලා සත්‍ය සංයුක්තය දේශනා කරා. අන්න එතනදි 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙන අනුලාභිසෝ ප්‍රධාන පිරිස. දැන් ඔය දේශනාව කළ අවසන් වෙනකොට විශාල පිරිසක් මාලිගාව ඉදිරියේ ඈකෝ ගහනවා මිනිස්සු ගෝසා කරනවා අනේ අපිටත් බණහන්න ඕනේ. අපිත් ආසයි බණහන්න අපිටත් අවස්ථාව දෙන්න. රජ්ජුරුවෝ ඉක්මනට තමන්ගේ ඇත්ගාල ඇත්තු ටික ඉවත් කරලා ජෝතිය වනේ මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස දහවල් දානින් පස්සේ මණ්ඩපේට ගෞරවයෙන් වැඩැම්මුවා. වඩම්මලා නගරවාසීන් එතනට රැස් කරලා රජ්ජුරුවම ආරාධනයක් කරා ස්වාමීනී මේ මගේ රටවැසියන් මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා කියලා අන්න රජ්ජුරුවම ආරාධනා කරා රටේ මිනිස්සුන්ට බණ කියන්න.
මිහිඳු මහරහතන් වහන්සේට සාමාන්‍ය මනුස්සයන්ට දහම් දෙසන්න ලැබිච්ච අවස්ථාව. උන්වහන්සේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඉලක්ක කරලා කරපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තනිකරම සඳහන් වෙන්නේ අපායි ස්වභාවයේ නිරය ගැන. දැන් කෙනෙකුට හිතෙන්ට පුළුවන් දැන් අද ඉන්න අයට අපායි කොහෙද තියෙන්නේ? කවුද දැක්? කොහොමද ඔප්පු කරන්න පුළුවන්? මොන විද්‍යාඥයාද හොයාගත්? හැබැයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ ලංකාවේ මිනිස්සයන්ට ඉස්සරලාම නිරය ගැන අපාය ගැන මේ දේශනාව කරත් ඒ දේශනාවෙන් බණහලා ජෝතිය වනේ අපාය බය ඇතිවෙච්ච පිරිස එතනින් චතුරාර්ය සත්‍ය දේශනාවට යොමු එද්දී 500ක් දෙනා ජෝතිය වනේ මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා දේවදූත සූත්‍ර දේශනාව ඇසුරෙන් දහම් දෙසලා මේ ලංකාව ඉස්සල්ලාම සාමාන්‍ය මනුස්සයන් අතරින් 500ක් දෙනා මාර්ගඵල ලබන මට්ටමට මේ දේශනාව දේශනා කරන්න උන්වහන්සේට හැකියාව ලැබුණ. ඒ නිසා මේ දේවදූත සූත්‍රය ගැන අද අපිට තේරෙන හැටියට තේරුම් ගන්න පුළුවන් හැටියට මේ අපාය ස්වභාවය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔය අතර තව බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. ඔබ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරිදිමතුන් අතර අග්‍රම කෙනා. ඔබ දන්නවා දඹදිව තියෙනවා තපෝදා නදිය කියලා උණුදිය දහරක් පොළොවෙන් උඩට මතුවෙන ගංගාවක්. මේ ගංගාව හිමාල කඳු මුදුනේ පටන් ගන්න බව තමයි දේශනාවල තියෙන්නේ. හිමාල කඳු මුදුනේ සීතල ජලයේ තියෙන විලකින් පටන් ගන්න ගංගාවේ වතුර හොයාගන්න බැරි විදිහට පොළොව ඇතුළට උල්පත ගිලා බහින. ගඟ ටික දුරක් ඇවිල්ලා අතුරුදහන් වෙනවා. හැබැයි රජගහ නුවර ගල් පර්වත කීපයක් අතරින් විශාල ජල පහරක් උඩට මතුවෙනවා. කැකෑරෙමින් යන උණුදිය දුන් දාන ගිනි රස්නයක් ඇති ජල පහරක් තමයි පොළොවෙන් උඩට මතුවෙන්. මෙන්න මෙතන ගැන දවසක් කතාවක් ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතර. මොකද ඔය තපෝදා නදිය අසල උණුදිය එන නිසා ස්වභාවික ඒ කාලේ බිම්බිසාර රජුරෝ ආරාමයක් කරවලා තිබ්බ ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලාට අවශ්‍ය උණුදිය ස්නානයට අවශ්‍ය නිසා ඒ ආරාමයට කියන්නේ තපෝදාරාම. බොහෝ ගිලම් භික්ෂූන් වහන්සේලා මේ ආසල ඒ කුටි සෙනසුන් වල උණුදිය අසල වැඩ හිට. දවසක් මෙතනදි කතාවක් ඇති වෙලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කතා වුණා. මේ උල්පත නම් බොහෝම ගින්දර වගේ රස්නේ තියෙන තැනකින් මේකේ උල්පත පටන් ගන්න. බලන්න මේ පොළොවෙන් උඩට මතුවෙන මේ ජල පහර දුන් දාගෙන ගිනි රස්නකින් එන්නේ. පුදුම තැනක් කියලා දැන් කට්ටිය කතා වෙන්නේ. ඔතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා නෑ ආයුෂ්මතුනි ඔය උල්පත බොහෝම සීතල ජලයේ තියෙන සිසිල් විලක් ඔය. උල්පත ඔය මෙතන රස්නේ වුණාට උල්පත සීතලයි කියෝ. හැබැයි එතන හිටිය බොහෝ පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා මුගලන් හාමුදුරුවන්ගේ මේ කතාවට පිළිගන්න කැමති වුණේ නැහැ. සමහරු බනින්න ගත්තා. මෙච්චර ඇස් දෙකට පේනවා පොළොවෙන් දුන් දාගෙන උඩට මතුවෙනවා මේ උල්පත. මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙක් හැටියට ඉන්න කෙනා නේද මේ මොග්ගල්ලාණන් වහන්සේ නේද මේ බොරුවක් කියන්නේ. සීතල ජලයේ තියෙන සීතල විලකින් මේක මතුවෙන්නේ කියලා. මෙච්චර උණු රශ්මියක් පොළොවෙන් මතුවෙනකොට කියලා දැන් ඔන්න මුගලන් හාමුදුරුවන්ගේ අදහසට විරුද්ධව දැන් කට්ටිය දොස් කියන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මොග්ගල්ලාණන් වහන්සේ දැන මුසාවක් ප්‍රකාශ කරා කිය බොරු කිව්වා කිව්වා. අර තපෝදා නදිය උල්පත බොහොම සීතලයි බොහොම සිසිල් තැනක් කියලා මෙච්චර ගිනි රස්නයක් උඩට එන මේ වතුර පාර ගැන බොරුවක් කිව්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ කෝ මහණෙනි මොග්ගල්ලානට එන්න කියන්නේ. මේ පිරිස අතරින් බුදුරජාණන් වහන්සේ මේකේ නිවැරදි භාවයේ බුදුරජාණන් වහන්සේ අර පිරිස අතරින්ම දේශනා කරනවා මහණෙනි මොග්ගල්ලාන බොරුවක් නෙමෙයි කිවයි කියලා තියෙන්නේ. මේ තපෝදා නදියේ කැකෑරෙමින් උඩට මතුවෙන මේ ජල පහර පටන් ගන්නේ හිමාල කඳු මුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන විලකින් කියව. මේ හිමාල කඳු මුදුනේ පිහිටි සීතල ජලයේ තියෙන මේ විලෙන් පටන් ගන්න මේ ජල පහර ටික දුරක් ඇවිල්ලා පොළොව ඇතුලෙන් ගිහිල්ලා මහා නිරේවල් දෙකක් හරහා යනවා කියව මේ ජල පහර. එතකොට අපිට පේනවා පොළොව ඇතුළට ගිලා බහින ජල පහර මහා නිරේවල් දෙකක් හරහා ගමන් කරනවා. මහා නිරේවල් දෙකක් හරහා යන ජල පහර ආයමත් පොළොවෙන් උඩට මතුවෙන්නේ රජගහනුවර හරියට. ඒ රජගහනුවර ගල් තලාවෙන් අතරින් උඩට මතුවෙනකොට අර නිරේවල් දෙකක් හරහා යමින් කැකෑරෙමින් ආපු මේ රස්නේ
උණුදිය උල්පතක් හැටියට පොළොවෙන් උඩට මතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේක විනය පිටකේ සඳහන් වෙන සිදුවීම. එතකොට අපිට පේනවා මේ පොළොව ඇතුලේ මේ අපායේ නිරේ කෙනෙක් අහන්න බලන් කොහෙද තියෙන්නේ? ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජල පහර ගැන වුණත් මහා නිරේවල් දෙකක් හරහා පොළොව ඇතුලෙන් ගිහිලා උඩට මතුවෙන්නේ. ඔබ බලන්න ඔබ සාමාන්‍යයෙන් දැනුමෙන් ඔබ ওই විද්‍යාව ඉගෙන ගන්නකොට ඔබ ඉගෙනගෙන ඇති මේ පෘථුවියේ හරස් කඩක්. මේ පෘථිවි හරස් කඩක් ගත්තහම මේ උඩ තියෙන පස් තට්ටු පාෂාණ තට්ටු පහලට ගිහින් ජල තට්ටු ඔහොම යනකොට පොළොව ඇතුළෙම තියෙන්නේ ලෝදිය. ඒවා තමයි ගිනි කඳු හැටියට යම් යම් තැන්වලින් පුපුරලා උඩට මතුවෙන්නේ ගිනි කඳු. එතකොට මේ වගේ මේ පොළොව ඇතුලේ යොදුන් ගානක් පොළොව ඇතුළට යනකොට මේ ලෝදිය මේ අපායවල් පොළොවේ දකින්න ලැබෙනවා. ඔබ දන්නවා සුප්‍රබුද්ධ රජ්ජුරුව අපායට ඇදිලා ගියා. හැබැයි පොළොව පලාගෙන විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට තමයි ඇදිලා ගියේ. අහසට නෙමෙයි. දේවදත්ත හාමුදුරුව පොළොව පලාගෙන අපායට ගියා කියන. ඒ අපායට ගියත් පොළොව ඇතුළට තමයි විශාල ගිනි ජාලාවක් එක පොළොව ඇතුළට ඒ රැස් කරගත් අකුසලයත් එක්ක ඇදිලා ගියේ. එතකොට අපිට පේනවා මේ වගේ අකුසල් කරගත්ත අපායට ඇදිච්ච අය ගැන සඳහන් වෙන්නේ දේශනාවල පොළොව පලාගෙන පොළොව ඇතුළට ඇදිලා ගියා. එතකොට මේ මහා පෘථුවිය අපි ජීවත් වෙන පෘථුවි පෘෂ්ඨය ඇතුලේ මේ වගේ මහා ගිනි රශ්මිය තියෙන කර්මානුරූපීව එතන පහළ වෙලා ඇදිලා ගිහිල්ලා දුක් විඳින මේ අමනුස්ස කොටස් ගැන තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භයේදී බොහොම ලස්සනට උන්වහන්සේගේ දිවස් නුවණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමාගේ ජේතවන ආරාමේ වැඩ ඉන්නේ නැද්දී එදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇස් ඇති පුරුෂේ නගරයක් මැද්දේ ඉඳන් නගරේ එහා මෙහා යන මිනිස්සු දිහා හොඳට බලාගෙන ඉන්නවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නේ. මහණෙනි හොඳට ඇස් පේන ඇස් ඇති පුරුෂයෙක් නගරයක් මැද ඉඳන් කන්දක් උඩ ඉඳන් මේ නගරේ දිහා බලාගෙන ඉන්නකොට මේ නගරේ ඔබම ඔබ යන එහා මෙහා ගමන් කරන මිනිස්සු දකිනවා. ඒ අතර සමහරු පාරේ ඇවිදගෙන යනවා, ඔන්න නගරයක ගෙදරකට යනවා, ඒ ගෙදරින් එළියට එනවා, එහා පැත්තේ තියෙන කඩේකට යනවා, ආයෙ එළියට එනවා. මේ වගේ ඔබ හිතන්න ඔබ පාරකට වෙලා පාරේ එහා මෙහා යන මිනිස්සු දිහා බලන් ඉන්නවා කියලා. මිනිස්සු බඩු ගන්න යනවා, බඩු අරන් එළියට එනවා, මගදී හම්බෙනවා, කතා කරනවා, ආයි කඩ ඇතුළට යනවා, ගෙවල් ඇතුළට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇස් ඇති පුරුෂයෙක් මේ මිනිස්සුන්ව දකින්නේ යම්සේද ඒ වගේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසකින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ගේ සංසාර ගමනේ චුත වෙලා උපදින ආකාරي දකින්නේ ওই විදිහට කියනවා. සමහරු මනුස්ස ජීවිත ගත කරලා මරණින් මත්තේ പ്രേත අපායට ඇදිලා යනවා. പ്രേත අපායෙන් චුත වෙලා සමහරු නිරේට ඇදෙනවා. සමහරු නිරෙන් චුත වෙලා ආයමත් සුගතියට එන අවස්ථා තියෙනවා. සමහරු එතනින් තිරිසන් අපායට යනවා. තිරිසන් සත්වයන් අතරින් චුත වෙලා නිරේට යනවා. කලාතුරකින් දිව්‍ය ලෝකෙට යනවා. ඒ විදිහට එකිනෙක සත්වයන් ඒ සත්ව ලෝක වලින් චුත වෙමින් සසර ගමන් කරන ආකාරي මිනිස් ඇස ඉක්මවා ගිය දිවසකින් තථාගතයන් වහන්සේ දකින්නේ හරියට නගරයක එහා මෙහා යන මිනිසයන් ඇස් ඇති පුරුෂයෙක් දකිනවා වගේ කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාය සුචරිතයෙන් යුක්ත, වචී සුචරිතයෙන් යුක්ත, මනෝ සුචරිතයෙන් යුක්ත. ඒ කියන්නේ කය මුල් කරගෙන යහපත් දේවල් කරන, ප්‍රාණඝාත නොකරන, හොරකම් වැරදි කාම සේවනයේ කරන්නේ නැති කය මුල් කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන. වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන නැතුව වචනෙන් යහපත් සුභාසිත මෛත්‍රී සහගත යහපත් වචන කතා කරන. මනසින් සුචරිතය දෙනවා කියන මෛත්‍රී වඩනවා, කරුණා මුදිතා වඩනවා, අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා, සම්මාදිට්ඨිය තුල පිහිටලා කර්මඵල විශ්වාසයෙන් මෙනෙහි කරනවා ධර්මයේ. ඒ විතරක් නෙමෙයි ආර්යයන් වහන්සේලාට නිඳා නොකරන, ආර්යයන් වහන්සේලාට නිඳා නොකරන සම්මාදිට්ඨියේ පිහිටලා කටයුතු කරන කෙනා යථාබතං නික්ඛිතෝ ඒවං සග්ගේ කියන. එවැනි කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ හිසේ තිබ්බ බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනින් මෙහෙන් චුත වෙනකොටම
එයා සුගතියේ දිව්‍ය ලෝකවල උපදිනවා කියන. අන්න කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට කායික වාචසික මානසිකව පින් කරලා සිත කය වචනේ මුල් කරගෙන කුසල් වඩලා සම්මාදිට්ඨියේ සමාදන් වෙලා ඉඳලා එතන කියන්නේ ලෞකික සම්මාද කම්මස්ස කතා සම්මාදි. ඊළඟට ආර්යයන් වහන්සේලාට නින්දා පහස කරන්න නැතු උන්වහන්සේලාගේ ගුණ දකිමින් බොහෝම ධර්මානුකූලව ජීවත් වෙලා පින් කරගත්ත කෙනා මරණයට පත්වෙද්දී හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ මෙහෙන් මැරෙනකොටම සැනින් ප්‍රතිසන්දිය ලබනවා සුගති සහිත දිව්‍ය ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේ දිවසින් දකිනවා ඕකේ අනිත් පැත්ත. බොහෝ සත්වයන් කායිකව දුෂ්චරිතයේ දෙනවා. වාචසික දුෂ්චරිතයේ දෙනවා. මනසින් දුසිරිතයේ දෙනවා. කායිකව දුසිරිතයේ දෙනවා කියන්නේ කය මුල් කරගෙන පුළුවන් තරම් ප්‍රාණඝාත ආදී අකුසල් කර. අනුන් ලව්ව කරවනවා මරපන් ඕවා කරාට පව් නැහැ කියලා මිනිස්සුන්ගේ ප්‍රාණඝාතයට පොළඹවනවා. වැරැද්දේ යොදවනවා. ඊළඟට තමනුත් හොරකම් කරන අනිත් අයව ඔය තියෙන තැනින් ගත්තට ප්‍රශ්නයක් නෑ. ඌවා පව් නෙමෙයි උඹලා හොරකම් කරපල්. අච්චර හොරකම් කරනවා අපි ගත්තහම මොකද? ඒ විදිහට මිනිස්සුන් හොරකමට පොළඹවන අය ඉන්නවා. වැරදි කාම සේවනයට මිනිස්සු යොමු කරනවා යොදවනවා. ඒ විදිහට මිනිස්යන් තුළ කායිකව දුසිරිතේ තමනුත් යෙදෙමින් අනුන් යොදවනවා. ඊළඟට වචනින් දුසිරිතේ දෙනවා. බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කට ඇරියොත් අකුසලයක්මයි. ඊළඟට මනසින් හැම වෙලාවෙම අනුන්ට ඊරිසියා කරනවා, ද්වේෂ කරනවා, අනුන් නැසේවා කිය අනුන්ගේ විනාශයම පතමි මනසින් අකුසල් කර කර ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සිල්වතුන්ට ගුණවතුන්ට ගරහනවා. ආර්යයන් වහන්සේලාට නින්දා පහස කරනවා. මේ විදිහට මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙච්ච කෙනෙක් මරණින් මත්තේ බුදුහාඳුර පෙන්නනවා යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හරියට ඔළුවේ තියාගෙන ගිය බරක් බිමට වැටුණා වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් අපායේ පහළ වෙනවා. නිරිසතෙක් වෙලා අපායට පහළ වෙනවා. මෙන්න මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ මේ අපාය ගැන බොහෝම ලස්සන විග්‍රහයක්, හැබැයි අපිට නොපෙනෙන විග්‍රහයක් බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ දේශනාවේ තියෙන වැදගත්ම දේ තමයි දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කරලා අපිට පෙන්නනවා තංකෝ පනහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදාමි. අපිච යදේව මේ සාමඤ්ඤාතං සාමන් දිට්ඨින් සාමං විදිතං තමේවාහං වදාමි. මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත් බ්‍රාහ්මණයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහලා කියන දෙයක් නෙමෙයි කිය. සාමඤ්ඤාතං තමන් වහන්සේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලමයි මේ දේ කියන්නේ. සාමන් දිට්ඨින් තථාගතයන් වහන්සේ දැකලමයි මේ දේ කියන්නේ. සාමං විදිතං තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්මයි මේ දේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී භික්ෂූන් වහන්සේලාට මතු කරලා පෙන්නන. ඒකට හේතුව මේ අපාය ගැන අපිට පියවියෙන් දකින්න බැරි නිසා කෙනෙකුට මේ දේශනාව අහගෙන යනකොට හිතෙන්න පුළුවන් ඔහොමත් තියෙනවද? කොහොමද ඒක පිළිගන්නේ? කවුද හරියට මේක දැක්? අන්නේ වගේ පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනාට තුනුරුවන් ගැන සැකේ තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා විතරයි බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් ඒ දේ ඒ විදිහට පිළිගන්න. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ ධර්මයේ යමක් ඇද්ද ඒ දේ ඒ විදිහටම අදහගන්නේ සෝතාපන්න වෙච්ච කෙනා පමණයි. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ ආර්ය ශ්‍රාවකයන් ගැන අචල සද්ධාව ආර්යකාන්ත සීලේ කියන මේ සෝතාපට්ටි අංග 4 පිහිටපු කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා අන්න සැකේ තුනුරුවන් ගැන බුද්ධ ආදී 8 තැන් ගැන තියෙන සැකේ දුරු වෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට. එතනින් මෙහා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනා හැම වෙලාවෙම චර බණ ඇහුවත් හිත ඇතුලෙන් හරි සැක කරනවා. ඕක කොහොම වෙන්න පුළුවන්ද? ඕක ඉතින් හරියටම හොම්මද? අන්න ඒ වගේ හිතෙන්න පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්වේ මහණෙනි, මේ දේශනාව නම් තථාගතයන් වහන්සේ කරන්නේ කාගෙන්වත් අහගත්ත දෙයක් නෙමෙයි. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කවුරුත් තථාගතයන් වහන්සේට කියපු කතාවකුත් නෙමෙයි. තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අවබෝධයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේක කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සරලාම යන්නේ අපායි දොරටුව ළඟට කියන. මේ අපායේ ඉන්නවා යම රජ්ජුරුව. යම රජ්ජුරුව කියන්නේ අපායේ
සාධාරණ විනිශ්චයක් ලබා දෙන පායි ප්‍රබලම පාලකය හැටියට ධර්මී විස්තරවෙන් හැම තැනම පාලකයෝ ඉන්නවනේ. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානියෙක් පාලකයේ කර්මාන් රූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන යමරජ්ජුරු. මේ යමරජ්ජුරුවන්ගේ කාරය තමයි අපායට ඇදිලයින කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහුව බේරන්න පුළුවන්නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී එක පාරක් දෙපාරක් තුම් පාරක් නෙමෙයි. දැන් මනුස්ස ලෝකේ නම් මිනිස්සු කියනවනේ එක පාරයි දෙපාරයි තුම් පාරයි ආයෝන්නෑ කියනවනේ. හැබැයි අපායට ගියාට පස්සේ පස්සැරයක් මතක් කරනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි. යමරජ්ජුරුව පස්සැරයක් මතක් කරනවා එම්බා පුරුෂය. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස්සැරයක් මතක් කරන. ඔන්න යමරජ්ජුරුව ඉස්සල්ලාම අපායට ඇදිලා ආවට පස්සේ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂය. නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා. නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේවදූතයවත් දැක්කද කියලා අහනවා. අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යමරජ්ජුරුව මතක් කරලා දෙනවා පළවෙනි දේවදූතයා කියලා එතන විස්තර කරන්නේ. එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද? එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එක තැන මලමුට්ට කරගෙන උඩු බැලි අතට වැතිරිලා අඬන කෑගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යමරජ්ජුරුව අහනවා එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදී යන කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. යමරජ්ජුරුව එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙනවා. තමන්ටම සිහි කරලා යමරජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුඹ ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යමරජ්ජුරුව. ඊළඟට යමරජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියන. එතකොට යමරජ්ජුරුව අහනවා නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා එක් තැන් වෙලා එක තැන මලමුට්ට කරගෙන කෙස් ටික පැහිලා හැම රැඩි වැටලා කුදු ගැහිලා බොහෝම වයෝ වෘද්ධව දුක් විඳින මිනිස්සු නුඹ දැකලා නැද්ද? අනේ ඒවයි නම් ඕන තරම් දැක්කයි කියන. එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක් මමත් ජරාවට පත් වෙන කෙනෙක් මටත් මේ වගේම කුණු වෙලා යන වයසට යන ශරීරයක් තියෙන. ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යමරජ්ජුරුව දෙවනි පාරත් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසලයක් නිසාව නෙමෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි අපායට ආවේ කියලා ඔන්න දෙවනි පාරත් තමන් කරපු අකුසලේ ආයමත් යමරජ්ජුරුව තමන්ටම සිහිපත් කරලා දෙනවා. එහෙම කියලා ආය අහනවා එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදි? අනේ දැක්කේ නැtei කියලා. එතකොට අහනවා නුඹ දැකලා නැද්ද මනුස්ස ලෝකේ ලෙඩ වෙච්ච මිනිස්සු? සමහරු ඉන්නවා ඇස් ලෙඩ හැදිලා ඇස් කුණු වෙලා කන් ලෙඩ හැදෙනවා මූණ පිළිකා හැදෙනවා අතපය කුණු වෙනවා එක තැන මලමුට්ට කරගෙන දුක් විඳින මැරෙන්න පණ අදින නොයේක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු දැක්කේ නැද්ද අහනවා. ඒ අය නම් ඕන තරම් දැක්කයි කියනවා. එතකොට යමරජ්ජුරුව අහනවා එම්බා පුරුෂය එතකොටවත් නුඹට හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැත්? අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට යමරජ්ජුරුව තුන්වෙනි පාරත් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියන. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙමෙයි කියන. නුඹේ යාළුවෙක් නෑදෑයෙක් දරුවෙක් සහෝදරයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආවන් නෙමෙයි.
නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි අපායට ආවේ කියලා යම රජ්ජුරුවෝ තුන්වෙනි පාරත් තමන් කරපු අකුසලේ සිහි කරලා දෙනවා. එතකොට බලන්න දැන් මිනිස්සු මනුස්ස ලෝකෙදී නම් කාගේ හරි ඇඟේ ගහන්න එතනත් උත්සාහ කරනවනේ. බලන්න ඔය උසාවියේ බණ පොතේ අත තියලා බොරුවට දිවුරන මිනිස්සු නැද්ද? ස්වාමීනි මන් නිවැරදි කාර්යය කියලා බණ පොතේ අත තියලා දිවුරන. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ස්වභාවය වැරදි කරලා මන් නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ. මං අහිංසකයා මම මොකෝත් දන්නේ නැහැ කියලා දහතේ දිවුරනවනේ. අනුන්ව පාවලා දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපායට ගියාට පස්සේ හෘද සාක්ෂියත් එක්ක අසරණ වෙන තැන යම රජ්ජුරුවෝ ඉදිරියේ තමන් කරපු අකුසල් තමන්ටම සිහි වෙලා එනවා. එතන බොරු කියන්න පුළුවන් තැනක් නෙමෙයි. අනුන්ගේ ඇඟේ ගහන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා යම රජ්ජුරුවෝ මතක් කරලා දෙන්නේ එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ. නුඹේ දෙමව්පියෝවත් ඥාතියෙක්වත් යාළුවෙක්වත් අනුන් කරපු කර්ම ගෙවන්න මෙහාවන් නෙමෙයි. නුඹ විසින් කරගත් අකුසල් නිසයි මෙහෙට ආවේ කියලා තමන් කරපු අකුසලේ මතක් කරනවා. ඊළඟට යම රජ්ජුරුවෝ අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදී හතරවෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? අනේ දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අහනවා ඈ නුඹ දැකලා නැද්ද? අකුසල් කරලා මේ වැරදි කරලා රජ්ජුරුවන්ට අහු වෙලා දඬුවම් විදින මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ තිබුණා දස වදේ කියලා. රජ්ජුරුවෝ මොකද කරන්නේ? වැරදි කරලා අහු වුණාට පස්සේ එක්ක අතක් කපනවා, අත් දෙකම කපනවා, එක්ක කකුලක් කපනවා, කකුල් දෙක කපනවා, බෙල්ල දක්වා පොළොවේ වල්ලලා ඇත්තුලව්ව පාගවනවා, උණු වෙච්ච ගිනියම් වෙච්ච තෙල් කටහරන් වල බස්සනවා, රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා එක්ක උල තියෙන මේ වගේ වැරදිකාරයන්ට එදා දීපු දඬුවම් තිබුණා. එතකොට ඒකට ධර්මයේ කියන දස වදේ මේවා හොරෙන් කරපු ඒවා නෙමෙයි. සමහරවල් නගරේ අඬ බෙර ගගා රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ මිනිස්සුන්ට පේන්න අරගෙන යනවා මෙන්න අකුසල් කරලා අහුනොත් උඹලටත් මේක තමයි. එතකොට මිනිස්සු බය වෙනවා අකුසලේ. එහෙම මිනිස්සු වැරදි කරලා දඬුවම් විඳිනවා නුඹ දැක්කේ නැද්ද? ඒවනම් මං දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අහනවා එම්බා පුරුෂය නුඹ හිතුවේ නැද්ද මමත් මේ වගේ පව්කම් කරලා මටත් මේ වගේ විඳින්න වෙයි කියලා හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජ්ජුරුවෝ ආයෙමත් කියනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවේ නුඹම කරපු මේ වගේ අකුසල් නිසා. නුඹේ අම්මා කරපු අකුසලයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු ඥාතියෙක් කරපු යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින් කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා හතරවෙනි පාරක් සිහි කරලා දෙනවා. ඊළඟට අහනවා එම්බා පුරුෂය නුඹ පස්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද? දැක්කේ නැtei කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අහනවා ඈ නුඹ දැකලා නැද්ද? මැරිච්ච මිනිස්සු මැරිලා දවස් 3ක් ගිය 4ක් ගිය සතියක් ගිය සති කීපයක් ගිය ඉදිමිච්ච නිල් වෙච්ච ශරීරේ තැන් තැන් වලින් පුපුරලා ඕජාව වැగిරෙන කුණු වෙලා යන මලකුණු දැකලා නැද්ද? ආයිවනම් දැක්කයි කියනවා. එතකොටවත් හිතුන්නේ නැද්ද අහනවා මමත් මැරෙන කෙනෙක්. මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් ඇති කෙනෙක්. මටත් මේ වගේ මැරුණට පස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන්නේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියනවා. එතකොට යම රජ්ජුරුවෝ අන්තිම පාරට සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසා අපායට ආවේ කියලා පස්වෙනි පාරට සිහි කරලා යම රජ්ජුරුවෝ නිහඬ වෙනවා. ඒක තමයි යම රජ්ජුරුවන්ගේ කාර්යය. කෙනෙක්ව සාධාරණ විනිශ්චයකට ලක් කරලා තමන් කරපු අකුසලේ තමන්ට පස්සරයක් මතක් කරලා යම රජ්ජුරුවෝ බේරගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යම පල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන. යම රජ්ජුරුවෝ නිහඬ වෙච්ච ගමන් යම පල්ලෝ මොකද කරන්නේ? අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලා ගන්නවා. අන්න එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි මේ නිරේට ඇදිලා ගිය කෙනාට යම පල්ලෝ වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ලෝ මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත් වෙච්ච ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා උල් 5ක් ගහනවා කියන. අත් දෙකට උල් 2ක් ගහනවා, කකුල් දෙකට උල් 2ක් ගහලා පපුවට උලක් ගහලා ගිනියම් වෙච්ච පොළවක උඩු බැලි අතට දාලා තියෙන. දැන් එතකොට කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා, මුළු ඇඟම පිච්චෙනවා.
වෙනසක් තියෙනවා චුත වෙන්නේ. කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් කොච්චර පිච්චුණත් ගිනියන් වුණත් ආයෙමත් එතනම පහළ වෙනවා. ශරීරයේ ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් පිච්චිලා යනවා ආයෙමත් පහළ වෙනවා. චුත වෙලා යන්නේ කර්මයේ ගෙවිලා අවසන් වෙනකන් චුත වෙන්නේ නැහැ කියන. දැන් මෙහෙම එක පාරක් දෙපාරක් දවසක් දෙකක් තුන් පාරක් නෙමෙයි. සමහරු අවුරුදු දහස් ගණන් ගිනියන් වෙච්ච පොළොවේ උඩු බැලි අතර ගහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිරිපල්ලෝ කර්මානුරූපීව රත මවා ගන්නවා කියන කරත්ත වගේ රත මවනවා. ඒක අපායේ පහළ වෙන මැවෙන දෙයක්. මේ රත මවාගෙන යමපල්ලෝ ඒවා උඩ නැගලා මේ පොළොවේ උල්වල ගහලා පොළොවේ දාලා තියෙන ගිනියන් වෙච්ච පොළොවේ උඩු බැලි අතර දාලා තියෙන අයගේ ශරීර උඩින් අර රත එහාට මෙහාට යනවා කියන. පපුව උඩින් යනකොට ගිනියන් වෙච්ච කරත්ත රෝද කියනවා තියෙන. මුළු ශරීරෙම උණු වෙලා දෙකට වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අත උඩින් යනකොට අත උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. බෙල්ල උඩින් යනකොට බෙල්ල උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අන්න ඒකයි වෙනස. දැන් මනුස්ස ලෝකේ නම් අතපය කැපුවොත් එක්ක බෙල්ල කැපුවොත් මිනිස්සයා මැරලා කොහේ හරි උපදිනවා. හැබැයි නිරේට ඇදිලා ගියාට පස්සේ එතන තියෙන්නේ ඕපපාතික ශරීරය. මේ ඕපපාතික සියුම් ශරීරයේ ස්වභාවය අර වේදනාව දැනෙනවා ඒ විදිහටම. කෑ ගහනවා විලාප දෙනවා දෙවනක් කරනවා. හැබැයි චුත වෙන්නේ ආයෙමත් ඒ විදිහටම ශරීරය සකස් වෙලා ඒ වේදනාව නැවත නැවතත් ඒ විදිහට විඳිනවා. එතකොට මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගානක් අර ගිනියන් වෙච්ච පොළොවේ උඩු බැලි අතට දාලා උල්වලින් ඇනලා පොළොවේ උඩු බැලි අතට තියලා කර්මාන් රූපිය මවාගත්ත රතවල නිරිපල්ලෝ මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට ගිනියන් වෙච්ච කරත්ත රෝද තියෙන රතවලින් එහා මෙහා යනවා කියන. මෙහෙම කාලයක් වදදීලා එතනින් උල්වලින් ගලෝල ඇදල ගන්නවා. ඇදල ගත්තට පස්සේ ඊළඟට කරන්නේ රත්වෙච්ච ගිනියන් වෙච්ච වෑයක් අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හිස දක්වාම රහිනවා කියන. හම රහිනවා මස් රහිනවා නහරවැල් මේ ඔක්කෝම රැහැල ඇට සැකිල්ල දක්වාම රැහැල ගිනියන් වෙච්ච පොළොවකට වීසි කරනවා කිය. ඒ වීසි කල්ලා ටික වෙලාවක් යනකොට ආයමත් අර විදිහටම ශරීරය සකස් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්ව පණපිටින් හම ගලෝනකොට මේ ශරීරය මස් ගලෝනකොට වෑයකින් ශරීරය රහිනකොට යම් වේදනාවක් දැනෙයිද ඒ විදිහම වේදනාවක් අර නිරි සත්‍යයටත් දැනෙනවා. එකම දෙයයි කෑගහනවා විලාප දෙනවා මිසක් ඔහුට බේරෙන් අතක් නෑ. යමපල් ඔහු අල්ලගෙන කකුල් දෙකින් අල්ලගෙන හිස දක්වාම එක පැත්තකට රහිනවා. එහෙම රැහැල වීසි කරනකොට ආයමත් ශරීරය ඒ විදිහටම සකස් වෙනවා. එතකොට මොකද කරන්නේ ආයමත් අල්ලල අරගෙන දැන් අනිත් පැත්තට අල්ලගන්නවා. හිසෙන් අල්ලගෙන කකුල් දෙක දක්වාම වෑයකින් අනිත් පැත්තට රහිනවා කියන. මෙහෙම රැහැල ආයමත් ඇට සැකිල්ලටම රහිනවා කිය. එහෙම රැහැල වීසි කරනකොට ආයමත් ශරීරය අර විදිහටම සකස් වෙන. හැබැයි චුත වෙලා යන්නේ නෑ. අන්න ඒකයි වෙනස. දැන් බලන්න මේ වගේ අපායට වැටුනට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගානක් නිරේ තුළ මේ නිරි සත්‍යයන් මේ අපායේ ඉන්න අයට යමපල් ඔය විදිහට වද දෙනවා කියන. වෑයවල් වලින් රැහැල ඇට සැකිල්ල දක්වාම රහිනවා කියන. ඔහොම කාලයක් ගත වෙලා යනකොට දැන් රැහැල ඊට පස්සේ මොකද කරන්නේ ගිනි අලු තියෙන අඟුරු පර්වතයක් තියෙනවා කියෙන ගිනිගන්න. අපි හිතම සාමාන්‍යෙන් ගිනිගන්න නිකන් ගිනි කන්දක් වගේ තියෙන පර්වතයක් ගැන ගිනියන් වෙච්ච පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ දිගේ කස පහර දිදී රත්වෙච්ච යකඩ පතුරුවලින් කස පහර දිදී පර්වතයට නග්ගනවා කියන. ගහන් බේරෙන් අතක් නෑ. අර පහර දෙනකොට කෑග ගහ පර්වතයේ දිගේ දුවනවා වෙන කොහෙ දුවන්න. එතකොට මේ පර්වතයේ දිගේ දුවනවා කෑ ගහනවා විලාප දිදී දුවනවා. එහෙම දුවගෙන ගිහිල්ලා කොහෙට හරි කමන්නෑ පනිනවා. දැන් බලන්න මිනිස්සු ගොඩනැගිලි ගිනිගන්නකොට ගොඩනැගිල්ලෙන් පනිනවා. ඇයි ඕන දෙයක් වෙච්ච දෙන් කියලා පනිනෝ සමහරු. ජීවිතයේ අවධානමත් එක දුකක් විඳිනකොට ඊළඟ තැනට පනිනෝ. අන්න ඒ වගේ මේ පර්වතීන්ට නැගලා උඩින් යමපල්ලො පන්න පහර දෙනකොට ගිනියන් වෙච්ච පර්වතයට නැගලා උඩින් පනිනකොට ඊළඟට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට කියන.
මේ පරොත්තෙන් පල්ලට පැනපු ගමන් වැටෙන්නේ ලෝකුඹ කියලා තවත් අපායක. ලෝකුඹ නිරේ ගැන දේශනාව සඳහන් වෙන්නේ විශාල භාජනයක් වගේ කියනවා. නිකන් කල් දේරමක් වගේ කියලා නිකන් හිතන් පුංචි එකක් නෙවෙයි යුදුම් ගානක් විශාල මේ භාජනයේ පෙන බුබුලු දානවා වගේ ගිනියම් වෙච්ච මේ ලෝදිය පිරීලා තියෙන්නේ කියනවා. මේ ලෝකුඹ කියන මේ නිරේට වැටෙනකොටම නිරි සත්‍යයන්ගේ ශරීර උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයකට පත් වෙනවා කියන. අර ලෝදියට වැටෙනකොටම ශරීරය හේම උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා. දැන් තියෙන ශරීරේ පෙන ගුලියක් වගේ. ඇස් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, කටක් තියෙනවා. හැබැයි ශරීරේ පෙන ගුලියක් වගේ උණු වෙලා තියෙන. මේ පෙන ගුලියක් වගේ ශරීරේ ටික අර ලෝකුඹ නිරේ අඩියට යනකං යන්න අවුරුදු 10 ගානක් යනවා කියන. එහෙම ටික ඇතුළට ගිහිල්ලා කාලයක් යනකොට ගිහිල්ලා අඩිය වදිනවා කියනවා. අඩිය වැදිලා ආයෙමත් ටික උඩට ඇවිල්ලා උඩට මතුවෙන්න අවුරුදු 10 ගානක් යනවා. ඒ කාලය තුල කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා, වේදනාව විඳිනවා. හැම මොහොතෙම දුක් වේදනා දැනෙනවා. හැබැයි බේරගන්න කෙනෙක් නැහැ. චුත වෙන්නේ නැහැ. එතනින් බැහැලා වෙන දිහාකට යන්න බෑ. චුත වෙන්න බෑ. මුළු ශරීරෙම උණු වෙවි වේදනාවින්දට චුත වෙලා යන්නේ නැහැ කියන. ඔක තමයි ලෝකුඹ නිරේ ස්වභාවය. ඔය විදිහට සමහරු අවුරුදු දසදහස් ගණන් කල්ප ගණන් මේ ලෝකුඹ නිරේ උඩට පහළට යමින් පෙන ගුලියක් වගේ උණු වෙච්ච ශරීරයක් ඇතුව නිරි සත්‍යෝ මේ අපාය දුක් විඳිනවා කියනවා. ඔහොම කාලයක් ගත වෙලා යනකොට යමපල්ලෝ මොකද කරන්නේ? බිලී කොකු වගේ කොකු දාලා අර ඉන්න සත්වයෝ අරගෙන කරකෝලා වීසි කරනවා කියන මහා නිරේ. එතනින් විසි වෙලා වැටෙන්නේ මහා නිරේට වැටෙන්නේ ඊළඟට. මහා නිරේ තමයි ආනන්තරී අකුසල් කරගත් අය කෙලින්ම වැටෙන අපාය තමයි මහා නිරේ. කල්පයක් මහා නිරේ කියලා සඳහන් වෙනවා පංචානන්තරී අකුසලයක් කරපු කෙනෙක්. දැන් මේ ලෝකුඹ නිරෙන් ඇදලා වීසි කරන නිරි සත්‍ය අර පෙන ගුලියක් වගේ ශරීරයක් තියෙන කෙනා නිරි පල්ලෝ වීසි කරනකොට වැටෙන්නේ මේ මහා නිරේටමයි. මහා නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේක කර්මානුරූපීව මැවිලා තියෙන්නේ යකඩ වගේ ගිනියම් වෙච්ච බිත්ති ඇති මේ සම චතුරස්‍රාකාර දිගට ඒ වගේම පළලින් යුක්ත හතර පැත්තේ දොරවල් 4ක් තියෙනවා කියනවා. එක දොරකින් විශාල ගිනි ජාලාවක් එනකොට අනිත් දොරේ ගිහිල්ලා ගින්න වදිනවා කියනවා. අනිත් පැත්තේ දොර ඇරෙනකොට ඒ පැත්තෙන් ගිනි ජාලාවක් එනවා, අනිත් පැත්තේ දොරේ වදිනවා කියනවා. මේ විදිහට තමයි කියනවා මේක කර්මානුරූපීව මහා නිරේ මැවිලා තියෙන්නේ. මෙන්න මේ අපාය ඇතුළට තමයි නිරි සත්තු ටික වැටෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේකේ දහස් ගාණක් ඉන්නවා. 4 පැත්තෙම මුලින් ගිනි දැල් එනවා. ඒන ගිනි දැල් වලින් කෑ ගහනවා, විලාප දෙනවා, පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ල ගිනියම් වෙලා දුන්දාන මට්ටමටම රත් වෙලා යනවා. ආයෙමත් ඒ විදිහටම පහළ වෙනවා කියනවා. ඒ ගින්න එක පැත්තකින් නිවිලා ඊළඟ පැත්තෙන් හටගන්න ටිකට ආයෙමත් ශරීරය ඒ විදිහටම හැදෙනවා කියනවා. මෙහෙම ගිනියම් වෙලා අර වේදනාව විඳ මේ මහා නිරේ දැන් පැන ගන්න අතක් නැහැ. 4 පැත්තෙම බිත්ති 4කින් කොටු වෙලා ගිනි දැල් මැද්ද පිච්චි කෑග ගහ විලාප දිදී ඉන්නවා. ඔය අතරේ කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් විවෘත වෙනවා කියන. ඈතින් පේනවා එක පැත්තක දොරටුවක් විවෘත වෙලා. අර රොත්තම එක පොදියට දුවගෙන යනවා කෑ ගහගෙන එතනින් පැනගන්න. එහෙම දොරටුවට ලං වෙනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියන. අර ගින්න කපාගෙන දුවනවා ගින්න පැත්තටම. ඇයි එතනින් පැනගන්න? පිච්චුනත් කමක් නෑ කියලා ගින්නෙම දුවගෙන ගිහිලා පනින්න හිතාගෙන යනකොට අර ගින්නට මුළු ශරීරේම සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියම් වෙලා දුන්දාන මට්ටමට මුළු ශරීරෙ පිච්චෙනවා කියන. දොරටුව ළඟට ලං වෙනකොටම ඒ දොරටුව වැහිලා යනවා. ආයෙමත් ශරීරේ අර විදිහටම ආයෙමත් පහළ වෙනවා. ටික වෙලාවකින් අනිත් පැත්තේ දොරටුවක් විවෘත වෙලා ඈතින් පේනවා. එතකොට මේ පොදියම අනිත් පැත්තට ආයි කෑ ගහගෙන අනිත් පැත්තට දුවනවා. ඒ පැත්තෙන් පැනගන්න. ඒ පැත්තට දුවගෙන යනකොට මගක් යනකොට එහෙන් ගෙනවා විශාල ගිනි ජාලාව. ඒ ගින්න කපාගෙන දුවගෙන යනවා එතනින් පැනගන්න අතක් හොයාගෙන.
මුළු ශරීරේ මර වගේම ගින්නට සම්මස්නහර සියල්ල පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියන් වෙනවා කියනවා ළඟට එනකොට. හැබැයි දොරටු වැහෙනවා ළඟට එනකොට. ආයමත් ශරීරේ විදිහටම පහළ වෙන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මහා නිරේ තුල බේරෙන් අතක් හොය හොය එහාට මෙහාට දුවමි. මුළු ශරීරෙම පිච්චි පිච්චි සමහරු අවුරුදු දස දහස් ගණන් ලක්ෂ ගණන් ආනන්තරී අකුසලයක් කරලා වැටුණොත් කල්පයක් ඔය නිරේ දුක් විඳිනවා. ඔය විදිහට විලාප දිදී එහාට මෙහාට දුවනවා කියන. ඔහොම කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් ඇරෙනවා. එතනින් පැනගන්න පුළුවන් ක්‍රමේ ලැබෙනවා. අන්නේ දොරටුවෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනිනවා එතනින් වැටෙන්නේ තවත් අපායකට. එතකොට හිතන්න මේ අපායෙන් අපායට වැටි වැටි දිගට කර්ම විපාකේ අවසන් වෙනකන් චුතවීමක් නෑ කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ මහා නිරෙන් ගින්න කපාගෙන ගිහිල්ලා ඒ දොරටුවෙන් පැනගන්නකොට වැටෙන්නේ ගූත නිරේ කියලා අපායකට කියනවා. මේ ගූත නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා මේකත් අර ලෝකුම නිරේ වගේ ගිනියන් වෙච්ච හැබැයි මේක තුල පනුව පිරිලා ඉන්නේ කියන අසූචි වගේ තමයි කියන එකයි ගූත නිරේ කියලා හඳුන්වන්නේ. විශාල දුර්ගන්ධයක් තියෙන අසූචි වලක් වගේ වලක්. ගිනි රස්නයක් තියෙනවා. මේ වලේ ඉන්නවා කියනවා පනුව ඊටාම තියුණු තුඩ ඇති ඉදිකටු තුඩවල් වගේ තියුණු තුඩ ඇති පනුව ඉන්නවා කියන. මේකට වැටෙනකොටම අර පනුව මුළු ශරීරෙම වහගෙන හැම විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට තමයි කියන පනුව විදින්නේ. දැන් හිතන්න මුළු ශරීරෙම වට කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් පනුව මුළු හැම හාරගෙන මස් හාරගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට විදිනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද? කෑ ගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නැහැ. මේ විදිහට අර ගූත නිරේ තුලත් බොහෝ කාලයක් පනුව වට කරගෙන ශරීරේ ඇට මිදුළු වලටම විදිනවා කියන. ඉදි කටු තුඩවල් වගේ තියෙන පනුවන්ගෙන් පීඩා විඳිමින් බොහෝ කල් කෑග ගහ විලාප දිදී එතන දුක් විඳිනවා කියන. එතනින් යමපල්ලු බිලී කොක්කු වගේ දාලා ඇදලා අරන් වීසි කරනවා කියනවා. උණුවලු නිරේ කියලා අපායකට ඊළඟ අපායේ. ඊළඟට එතනින් විසි කරනවා කුක්කුල නිරේ. එතකොට මේ වගේ අපායෙන් අපායේ ඊළඟට කටු ඉඹුල් වනේ ඔබ අහලා තියෙනවා. අසිපත් වනේ මේ වගේ අපායවල් ගණනාවක් ගැන සඳහන්. දැන් ඔය කටු ඉඹුල් වනේ ඔබ දැකලා ඇති පන්සල් වල චිත්‍රවල අර කටු ඉඹුල් ගස් උල් තියෙන ගස් ඒවට ගගහ නග්ගනවා. අපිත් පොඩි කාලේ හිතුවේ මේවා මේ බය කරන්න ඇඳපු ඒවා මේවා මේ මිනිස්සු අකුසල් කරන නිසා ඔය බය කරන්න. ඔහොම තමයි අපිටත් සමහරු කියලා දුන්නේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරගෙන යනකොට මේ දේවදූත සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා මහණෙනි මේ දේශනාව කරන්නේ සාමඤ්ඤාතං අවබෝධයෙන් දැකලමයි. සාමන් දිට්ඨින් තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි. සාමං විදිත මේ කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් මේ විදිහට අවධාරණය කරමින් අපිට පෙන්නලා දෙන්නේ එවැනි අපායවල් කර්මානුරූපීව සත්‍යයන් වෙනුවෙන් පහළ වෙනවා. මේ කටුඉඹුල් වනයේ තුල මහා වනාන්තරයක් වගේ උල් තියෙන වනයක් කියනවා. අර යමපල්ලු ගග්ගහ මේ ගස්වල නග්ගනවා කියන. ඒ උල් ඇනෙනකොට පපුවෙන් ඇනුනහම කොන්දෙන් මතුවෙනවා. ආයෙමත් ගහනකොට ගලවලා අරගෙන ගහනවා කියන නගින්. මූණේ ඇනුනහම ඔළුව හිල් කරගෙන ගිහලා අනිත් පැත්තෙන් මතුවෙන. අතපය හිල් කරගෙන යනවා. ඒ වේදනාව විඳ විඳ බේරෙන්න අතක් නැහැ, මැරෙන්නේ. ඒකයි වෙනස. වෙන කෙනෙක් නම් පිහියකින් හරි උලකින් හරි යන්නොත් මැරෙනවා මිනිස්සෙක් න. හැබැයි ඕපපාතික සත්‍යයේ ස්වභාවය මැරෙන්නේ. කෑග ගහ විලාප දිදී අර කටුඉඹුල් වනේ මේ ගස්වල නග්ගනවා කියන ගගහ. එතනින් පැනලා දුවන්නේ අසිපත් වනේ. අසිපත් වනේ ස්වභාවය තමයි කියනවා ඉතා තියුණු දෙපැත්ත කැපෙන කඩු වගේ කොළ තියෙන වනාන්තරයක්. මේ වනේ තුල දුවගෙන යනකොට අර ගස්වල කොළ වැටෙනවා කියන. ඒක මූණට වැටුනහම මූණම කැපිලා දෙකට වෙන් වෙනවා කියන. ශරීරයට වැටුනහම අතට වැටුනොත් අත කැපිලා යන. මුළු ශරීරෙම දෙකට කැපෙනකොට යම් වේදනාවක් ඇති වෙනවද? ඒ වගේම වේදනාවක් විඳිනවා. ආයෙමත් ශරීරය ඒ විදිහටම පහළ වෙනවා කියන. මේ විදිහට අසිපත් වනයෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනින්නේ වේතරණී කියන අපායට. වේතරණී කියන අපාය ගැන සඳහන් වෙන්නේ
ගිනියං වෙච්ච ලෝදිය තියෙන ලුණු වගේ ලවණ සහිත ජලයක් කියනව ගලාගෙනයන්. දැන් හිතන්න තුවාල වෙලා අතපය කැපිලා කඩු වගේ අසිපත් වනින් දුවගෙන ගිහිල්ලා ලුණු වතුර තියෙන අපායකට ගිනියං වෙච්ච තැනකට වැටෙනකොට මොන තරං වේදනාවද්ද කියල බල. ඒකෙ ගහගෙන යනවා. ඒකෙ ගහගෙන යනකොට කෑග ගහ විලාපදිදී වේතරණී අපාය ගහගෙන යනකොට යමපල්ලු තැන් තැන්වලින් ඇදලගන්නවා කිය. ඇදලාරගෙන අහනවා උඹට මොනවා දෝන දෑ. හනේ මට පිපාසයි මට වතුර ටිකක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට රත්වෙච්ච යකඩ උලක් ඇනල කට ඈත් කරලා ලෝදී හලනවා කියන කටට. උගුර බඩවැල් පිච්චිලා පසු පසින් ලෝදී එලියට යනවා කියන. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්න. ඊළඟට අහනවා තවමොනවාද උඹට ඕනේ. අනේ මට බඩකිනී මට කන්න දෙයක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට උලක් ඇනලා අර වගේම ලෝදිය ගුලියක් උගුරෙන් දානවා කියන. උගුර බඩවැල් පිච්චීගෙන ගිහිල්ල පසු පසින් එලියට යනවා කියෙන මේ ගිනි බෝලේ වගේ ලෝදිය ගොලි. ඔය විදිහට වදදීලා ආයමත් වීසි කරනවා කියනවා මහා නිරේත්. එදකොට ඔය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණා ටිකක් තමයි ඔබට මේ විස්තර කරලා කියලා දුන්නේ. ඔය වගේ අපායෙන් අපායට වැටි මේ දේවදූත සූත්‍රයේ තුළ නිරි සත්‍යයෙක් විඳින දුක ගැන දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අවසානය ආයිමත් පෙන්නවා මහණෙනි. තංකෝ පනහම් භික්කවේ ඥාඥස්ස සමනස්වා බ්‍රාහ්මනස්වා සුත්තා වදා. මේ දේශනාව තථාගතයන් වහන්සේ කිසිම ශ්‍රමණයගෙන්වත් බ්‍රාහ්මණයගෙන්වත් කාගෙන් අහලවත් කියපු දෙයක් නෙමේ. අපිචේ යදය මේ සාමඥ්ඥාත මහනෙනි තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි මේක දේශනා කරන්න. සාමන් දිට්ටිං තථාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි සාමං විදිතම් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි තමයි වාහං වදාම. තමන් වහන්සේ විසින්ම දැනගෙනමයි මේක දේශනා කරන්න. එහෙමනං අපිට අපේ පියවියහේ සීමාව ඉක්මවාගියත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කෙනා මේ දේශනාව ඒ අයිරීම පිළිගන්න සංසාර බය ඇති කරගන්න. අදාපිට මේ අහලා මෙහෙමත් ඒවා තියෙනවද අපෝ කියලා හිතුනට ඔය අපායවල්ලොල අපි සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. කෙලෙස් සහිත කෙනාට සතර අපාය මහගෙදර වගේ කියන. එනි සාප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්. තිං එහෙමනං ඔබ හැම දෙනාටම එදා මිහිදු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මනුස්්‍යයන්ට මුලින්ම කරපු දේශනය තමයි දේවදූත සූත්‍ර ජෝතිය වනේදී. එදා 500ක් දෙනා එතන මාර්ග පල් ලැබුව. එහෙමනං අපාය බය ඇතිකරගන්න කෙනාමයි අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න. ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.